තෙරුවන් සරණයි. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල සත්‍ය කතාව. අපේ වයසක අම්මලා මරණට පස්සේ දිව්‍ය ලෝක යන හිතාගෙන පින්දහම් කරනවා. ඇත්තටම බුද්ධ ධර්මයේ තුල තියෙන්නේ නිවන් මඟක්. ඒ නිවන් මඟ සැකසී තිබෙන්නේ මේ සංඥාව නිරෝධය කරා යන මගේ. එතකොට මේ සංඥාව තමයි මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන කතාවේ අපේ සිත. විඥාන කියන්නේ අපේ සිත. මේ මාරූපමච්ච විඥාන. මේ මායාව. සිතමයි මායාව. සිතේ මායාවේ ස්වභාවය තමයි අපි මේ ලෝකේ ඇත්ත කරගෙන තියෙන එක. අපි හිතන්නේ අපි මේ බාහිර තියෙන ලෝකයක් කියලා. අපි හිතන්නේ මේ අපි හිතන ලෝකේ බාහිර තියෙනවා කියලා. එතරම් මේ රැවටීම තියෙන්නේ. අපි හිතන මේ 5000 වටිනාකම් බාහිර තියෙනවා කියලා හිතනවා. කොලේක. අපි හිතනවා මේ ලක්ෂයක වටිනාකමක් පවුමක මේ බාහිර රත්තරන් වල තියෙනවා කියලා. ඇත්තටම නාගස් නුගගස් අඹගස් මේ අපි දාගත්ත නම් කියන එක මේ අපි කතා කරන භාෂාව සිතුවිලි ඒක චිත්තයක් කියන එක ඒක බාහිර එකක් නැති බව මෙන්න මේක තමයි දකින්න ඕනි. මෙතනින් තමයි අපේ දෘෂ්ටිය මිදෙන්නේ. බාහිර මේ චිත්ත ශක්තිය කියන එක හඳුනා ගන්න ඔබට පුළුවනි. පොඩි උපමාවක් පෙන්නනවා. මේක අපි හඳුනා ගන්න ඕනි. දැන් ඔබ දකින විද්‍යුත් ශක්තිය, චුම්බක ශක්තිය, එහෙම නැත්නම් තාප ශක්තිය. මේක ශක්තිය කියලා කියන්නේ හැම එකටම. නමුත් මේ එකම ස්වභාවය නෙමෙයිනේ මේවා තියෙන්නේ. දැන් චුම්බක ශක්තිය ගුරුත්වාකර්ෂණය. විද්‍යුත් ශක්තිය විද්‍යුතේ. කරන්ට් එක ඔබ කියන විදිහට. එතකොට මේ විදිහට තාප ශක්තිය රස්නිය. එතකොට මේ දැන් සුළඟ පවා වේගයෙන් එනකොට ඒක ශක්තියක් බවට පත් වෙනවා. වේගවත් සුළඟකට පුළුවන්. ඔබ දන්නවා ගස් කොළන් පවා, ගෙවල් දොරවල් පවා විශාල හානියක් කරන්න පුළුවන්. එතකොට ශක්තිය කියන්නේ බලයක්. මේක විද්‍යාව කරන අයට වැටහෙනවා. එතකොට මෙන්න මේ ශක්තියක් බලයක්. එතකොට දැන් ගුරුත්වාකර්ෂණය ගලක් උඩ දැම්මොත් බිම් වැටෙන්නේ ඒ ආකර්ෂණ ශක්තිය බලයක් තියෙනවා. එතකොට මේ ශක්තිය කියන එක අපි ගමුණු විශ්වයේම එකම ශක්ති ස්වභාවයක් කියලා. නමුත් මේ විශ්ව ශක්ති ස්වභාවය නෙමෙයි පෘථිවි ශක්තිය තියෙන්නේ කියලා. අපි කොහේ පෘථිවි ශක්තිය ස්වභාවයේ එතකොට ඔබට වැටහෙනවා විශ්වයේ මේ පෘථිවිය රශ්මිය වැඩි වෙලා සූර්යාගේ රශ්මිය වැඩි වෙලා පෘථිවිය දැවිලා විශ්වයේම අවකාශයක් බවට පත් වෙනවා අලු වෙලා. දැන් මෙහි ස්වභාවය තමයි මේ ඇති වෙන නැති වෙන ස්වභාවයෙන්ම යුක්තයි. එතකොට බිග් බෑන් කියන මහා පිපිරීමක් නිසා ඒ ආපු වේගයක් නිසා තාමත් ඒ වේගය තුළ අපි කියන සූර්යයා මෙහෙම ප්‍රසාරණය වෙනවා ඒකට කියන්නේ විසරණය වෙනවා කියන්නේ. ඒ විදිහටම තාම පෘථිවිය කැරකෙනවා වේගයක් තුළ. මේ කැරකීම නිසා තමයි ස්පටික ඝන වෙලා පෘථිවියක් හැදලා තියෙන්නේ කියලා. ඒකට ඒ කැරකීම නිසා තමයි ඔබ දන්න දූවිල්ලක් උදේ පාන්දර හිරු එළිය වැටෙනකොට ඔබට බලන්න පුළුවන් දූවිල්ල එහෙම කැරකෙනවා. කැරකිලා යන්නෙම ඔබ කැරකිලා ඝන වෙනවා ස්වභාවයක්. ඔබට දකින්න පුළුවන් මේ විද්‍යාගාරවල පවා පරීක්ෂණාගාරවල පවා මේ පරීක්ෂණ කටයුතු පේන්න තියෙනවා. ඒ වගේ ඔබට සබහාදාම තුලත් මෙහෙම පේන්න තියෙනවා ඝන වෙනවා. දූවිලි සිව් මංසු ඝන වෙනවා. කැරකීම තුළ වේගය තුළයි මේ සිදුවන්නේ. මේ විදිහටම තමයි පෘථිවිය හැදිලා තියෙන්නේ. ඒ විදිහටම තමයි තාමත් පෘථිවිය කැරකෙනවා. අපිට හරිනම් ඒ ඉලක්කම් පැට කිලෝමීටර 187ක වේගයෙන් පෘථිවිය එක තැන කැරකෙනවා. ඊට අමතරව පරිභ්‍රමණය වෙන කියන වේගයක් තුල තාම කැරකෙනවා. ඒතරම අයි පෘථිවිය මෙහෙම ගැලැක්සිය ඒ කියන්නේ සූර්යයා වටේ කැරකෙන්නේ. අයි පෘථිවිය මේ කක්ෂයක කැරකෙන. අයි පෘථිවියට පිට යන්නේ නැති මේ ශක්තිය ඒකක එහෙම නැත්නම් බලය. මේව ස්වභාවිකවම මේ එක දවසින් විච් එකක් නෙමෙයි.
දැන් ඔබ කතා කරන විදිහ සම්මුතිය තුළ කතා කරන විදිහට මිලියන් ට්‍රිලියන් ගණන් මකට යම් කාලේ අපි මේ කතා කරන කාලය අනුව මේකට විශාල විපරිණාමයක් මේ තුළ පරිවර්තනයක් සිද්ධ වෙනවා. මේ ස්වභාවික සංසිද්ධි මේවා. ඒ විදිහටම අපි කිව්ව ඒක තමයි මේ විශ්වයේ තියෙන එකම මේ ඩාර්ක් මැටර්ස් කියන එකම මේ ස්වභාවය, අංශු ස්වභාවය, ශක්ති ස්වභාවය. අනේ ඒව ඝන වීම තුළ වේගයක් තුළ මේ ස්පටික වෙලා ඝනයක් වෙලා පෘථිවියක් හැදුණු බව. එතකොට ඒ පෘථිවිය පස්සේ ඒක සිසිල් වීම නිසා මේක ඇතුලේ මේම ස්වභාවයක් ඇතිවිච්ච එක. දැන් වතුරක් ඇතිවීම, H2O ඇතිවීම, කාබන් ඩයොක්සයිඩ් මේ වගේ අපි විද්‍යාගාරයේ කතා කරන සංසිද්ධි ටිකම ගත්තොත් එimhe ස්වභාවික සංසිද්ධි ටිකක් විතර තියෙන. සිසිල් වීම තුළ දැන් අපි සමහර ග්‍රහ වස්තු රස්නි, ගිනි කඳු වගේ පුපුරනවා. ඒක තමයි ස්වභාවය, මූලික ස්වභාවය. ඒක තමයි සිසිල් වීම තුළ මේ ස්පටික වීම තුළ මේ පෘථිවි ශක්ති ස්වභාවයක් හැදිලා තියෙනවා. ඒක විශ්ව ශක්ති ස්වභාවයේ එකම ස්වභාවයක්. ඒක මේ තමයි ඒතකොට මේ ශක්තිය තමයි පටක බවට පත් වෙලා තියෙන්නේ. ඒක ඔබට හොඳට වැටහෙනවා. ඔය කොස් ගහක් එහෙම ගිනි තියලා දැම්මහම ඒක අලු වෙලා නැති වෙලා යනවා. ඔබගේ ශරීරය උනත් මරුණාම මේක අවනකට දැම්මම අලු වෙලා යනවනේ වාෂ්ප වෙලා නැති. කොහෙද ගියේ? ඒතර කොහෙද ගියේ කියලා බැලුවා තමයි මේ අයිස් කැටයක් උනත් රත් කරනකොට ඒක ද්‍රව වෙලා ඊට පස්සේ වතුර වෙලා ඒ කියන්නේ ජල වාෂ්ප වෙලා නැති වෙලා යනවනේ. එතකොට මේ ස්පටිකයක් අයිස් කැටයක් ඝනයක් රත් කරනකොට වායුවක් වගේ නැති වෙලා යනවා කියන කොටත් තේරෙනවා. මේකේ තියෙන්නේ නැති වෙලා ගියේ කොහෙද කියන කොට තමයි තේරෙන්නේ මේකේ තියෙන එකම ශක්ති ස්වභාවයක්. එකම ස්වභාවයක් කොහොමුණත් මේ වචනනේ පාවිච්චි කරන්නේ. මේක අපිට දැනෙනව නේද? එතකොට එහෙම මේකේ අනිත් පැත්තට බැලුවාම එහෙම නැති තැනක නැති දෙයක් ස්පටික වෙලා ඝන වෙලා මේ නේද මේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ පුංචි දරුවා අත් දෙකට ගන්න පුළුවන් නේ. කියන රාත්තාල නම එහෙම කියනවනේ එක බර. ඒතර මේ වගේ පුංචි දරුවෙක් මේ ලෝකෙ බිහි වෙන්නේ ඔබගේම ආරම්භයට කියොත්. ඒත් ඔබ අඩි 6ක් විතර උස ගිහින් තියෙන්නේ. අතරම මේ පෘථිවි සාරය උරාගෙන. ඒ කියන්නේ අපි කන කෙසල් ගෙඩි වේවා, බත් වේවා, අපි ආහාරයට ගන්න වතුර වේවා ඕනම දෙයක්. ඉතින් ඒ විදිහට නේද මේ ගහත් හැදෙන්නේ කොස් ගහ. කොස් ඇටේ අඟලක් වගේ අපේ ඇඟිල්ලකින් භාගයක් වගේ. කොස් ඇටේ හරිම පොඩි. නමුත් ඒකෙන් විශාල ගහක් අදනව නේද මේ පෘථිවි ඕජා උරාගෙන. එතකොට මේ ස්වභාවික සංසිද්ධියක් නේද මෙතන තියෙන්නේ. එතකොට අපි ගහක් ගැන කතා කරනකොට මේ දැන් ගහ ගැන අපි කතා කරන්නේ ඒ කොස් ගහෙන් හදපු දොරවල්, ජනෙල්, මේස, පුට්ටු ඇඳක් ඒ කොස් ගහම කපලා ඉරලා මේ විදිහට අපි හදනවා. ගයක් හදනවා අපි. මේ විදිහට විවිධාකාර අමුද්‍රව්‍ය ඒ කියන්නේ ගස් මේ පස් වැලි සිමෙන්ති වතුර මේවා අරගෙන අපි මේ විදිහට ගයක් හදනවා. ඊට පස්සේ අපි කතා කරන්නේ පුට්ටු මේස ඇඳන් ගැන. අපි කතා කරන්නේ මේකේ තියෙන අමුද්‍රව්‍ය ගැන. අපි කතා කරන්නේ බිත්ති තාප්ප ඒවා ගැන. අපි කතා කරන්නේ මේ අමුද්‍රව්‍ය. අපි කතා කරන්නේ මැටි ගැන. අපි කතා කරන්නේ උළු කැට ගැන. එහෙම නැත්නම් මල් පෝච්චි ගැන. එහෙම නැත්නම් වලං ගැන. අපි දාගත්ත සම්මුති ප්‍රඥප්ති නම් මේ සබහාදහමේ තියෙන පඨවි ආපෝ තේජෝ වායු කියන නිර්ණායකේ යථාර්ථයට අයිති නෑනේ. ඒක අයිති නෑනේ. අපිට මේ පේන අපි මේ අල්ලන පඨවි පැත්තට. ඒ කියන්නේ පඨවි කියන්නේ අපි මේ පටක හැදිලා තියෙනවානේ. කොස්ගස් හැදිලා තියෙන. මේ ඇත්තටම අපි කියන නම වැරදීනේ. අපි කියන නම් ඔක්කොම වැරදි. ඒවා සිතුවිලි. සිතුවිලි බාහිර නෑ කිව්වේ ඒකයි. සිතුවිලි චිත්ත ස්වභාවයක් කිව්වේ ඒකයි. දැන් මේ පැහැදිලි කිරීම තුළ ඔබට බොහොම පරිස්සමින් අසන්න ඊටම වටිනා කාරණා ගොඩක් තියෙනවා. එකක් තමයි මේ විශ්ව ශක්තියේ ස්වභාවය එකම ශක්ති ස්වභාවයක් කියන එක. ඒක කුමක්ද කියන එක අපි පසුව බලමු. එතකොට පෘථිවි ශක්තියේ එහෙම පරිවර්තනයක් කියන එක හේතු නිසා සකස් වුණු දෙයක් කියන එක. පෘථිවිය කියවහම අපි කතා කරන්නේ මේ වායු ගෝලයත් එක්කලා මේ තියෙන පෘථිවි ගෝලය වායු ගෝලය එහෙම අපි ස්තරත් කීපයකට කියනවානේ. එතකොට මේ තියෙන දැන් පොළවත් එක්කලා වායු ගෝලයත් එක්කලා මෙහෙම පෘථිවිය කතා කරන ඕසෝන ස්තරයත් එක්කලා කොට වුණු මේ අභ්‍යවකාශයෙන් වෙන් වුණු මේ වගේ බෝලයක් ගැන.
එතකොට මේක ඇතුලේ ඇත්තටම හේතු නිසා සකස් වුණු ඵලයක් මේ තියෙන්නේ. මේක එතකොට විශ්වයේ ශක්ති ස්වභාවයම තමයි මේ ඝන වෙලා මේ පටවි අපි කිව්වොත් කොස් ගහ කියන එක ඇත්තටම වායුවක් වගේ නැති වෙලා යනවා නම් ඒක ශක්ති ස්වභාවයක් බවට පත් වෙනවා. නැවතත් අපි නිකන් මේ වචන පාවිච්චි කරලා අපි බලමු මේකේ ඇත්ත හොයාගන්න. ඒතකොට නැවතත් ඒක කොස් ඇටේ වගේ නැවතත් මේක පෘථිවිසාරය උරාගෙන නැවතත් පටවයක් හැදෙනවා. එතකොට මේකේ තියෙන්නේ තේරෙනවා මේ කොස් ගහ කියන්නේ ශක්තියක්මයි. ඔතන ඝන ඒවා නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ ශක්තියින් ස්වභාවයක්. ඒ කියන්නේ ඔබ දකින්න මෙන්න මේ විග්‍රහය ඊටාම වටිනවා. පඨවි කියන්නේ අපි කියනවා ඝන කියලා. පඨවි ආපෝ කියන්නේ අපි කියනවා ද්‍රව කියලා. තේජෝ කියන්නේ අපි කියනවා රස්නිය කියලා. ඒ වගේම අපි ධර්මයේ තුල ඔබට අහන්න ලැබෙනවා මේ පස් වතුර ගිනි සුළං. එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ. එහෙම නැත්නම් මේක ඝන ද්‍රව තේජෝ රස්නිය වායු. මේ ඝන ද්‍රව වායු කියන මෙන්න මේ රස්නියත් එක්ක සාධක වුණු මෙන්න මේ වයින් සියල්ලම නිර්මාණය වෙලා තියෙන බව තමයි අපි මේ කියන්නේ මහා භූත කියන්නේ. මහා භූත කියන්නේ භූත කියන අතරම වචනේ ගත්තත් සකස් වෙනවා කියන එකයි. එතකොට මහා භූත කියන්නේ එතකොට පඨවි ආපෝ තේජෝ වායු. ඒ කියන්නේ මහා භූත හතර. එතකොට මේ භූත වෙනවා කියලා කියන්නේ ඝන කියලා ඝනයකට නෙමෙයි. දැන් අපි කියනවානේ මේක පඨවි මේක ඝනයක්. අපි කියනවා සාමාන්‍ය විවහාර භාෂාවේ කියන මේක ඝනයක් මේක පඨවි. එතකොට මේක ද්‍රවයක් මේක ද්‍රව. එතකොට මේක වායුවක්. එහෙම කියනවානේ දැන් ඔයා අභිධර්ම ඉගෙන ගන්න ළමයි විෂයක් විදිහට ඉගෙන ගන්න. එතකොට ඒගොල්ලන් ඉගෙන ගන්නේ ඒ විෂයේ තියෙන විදිහට. විෂය එතකොට ඒ පොතක ලියලා තියෙනවා මේ මෙන්න මෙහෙමයි කියලා. එතකොට එතනින් තමයි මේක ඇකිලෙන සංකුලන වන ස්වභාවය ඔන්න ওই විදිහට තමයි වායු පෙන්වන්නේ. එතකොට ඝන පඨවි ද්‍රව ওই විදිහට තමයි පෙන්වන්නේ. දැන් මෙතන අපි යථාර්ථයට එන්න ඕනි. ඒක එක අවස්ථාවක්. ඝන ද්‍රව වායු තේජෝ කියලා ගන්න එක. නමුත් මේක ඇත්ත ඒක නෙමෙයි. තවත් ගැඹුරට යනවා. එතකොට ඔබට පේයි දැන් ඝන කියන්නේ අයිස් කැටේ. ද්‍රව කියන්නේ ඒක තේජෝ වැඩි වුණාම ද්‍රව. තව ටිකක් තේජෝ වැඩි වුණාම මේක වාෂ්ප වෙන. ඒතර වායු. ඒතර ඝන ද්‍රව වායු එකම අංශු ස්වභාවයක් නෙමෙයි ඝන වෙලා තියෙන්නේ. දැන් වතුර කියන්නේ ජලාංශු කියන්නේ එකම අංශු ස්වභාවයක් සීතල වැඩි වෙලා අයිස් කැටේ වුණා. එකම අංශු ස්වභාවයක් ජලාංශු ස්වභාවයක් ඒ රස්නිය වැඩි වුණාම අයිස් කැටේ ද්‍රව වුණා වතුර වුණා. එකම ජලාංශු ස්වභාවයක් එතකොට වාෂ්ප වෙනවා. වායුව වෙනවා. එතකොට එකම අංශු ස්වභාවයක් තමයි ඝන ද්‍රව වායු වෙන්නේ. එහෙමනම් එකම අංශු ස්වභාවයක් කියනවා නම් එකම අංශු ස්වභාවයක් තමයි මේ ඇලෙන ශක්තියක් එතකොට අපිට පේනවනේ මේ තේජෝ ධාතුව කියන එකත් එක්කලා. එතකොට මේ ඇලෙන ශක්තියේ ස්වභාව නේද මේ තියෙන්නේ. අපි කියන්නේ අන්න ඒක තමයි මේක ඔබට අවබෝධය තුලයි එන්නේ. ඒක තමයි ඥානෙ ඔබගේ ප්‍රඥාවටයි මේ හසුවන්නේ මහා ඥානෙට හසුවන්නේ. ඒ කියන්නේ මේ සත්‍ය දකින්න ඕනි. සත්‍ය දකිනකොට ඔබට තේරෙනවා මේ පඨවි කියන්නේ ඝනයට නෙමෙයි ඝන වන ශක්තියටයි. ද්‍රව කියන්නේ ඒ වැగిරෙන ස්වභාවය කියන්නේ ඒ ගලන වැగిරෙන ස්වභාවය කියන්නේ ඒ අංශු වල ලිහිල් ස්වභාවයටයි. ඒ කියන්නේ මේ ගම් එකක් වගේ ශක්තියක් ඔබට පේනවාද මේක ඝන වෙන ශක්තියකුත් ද්‍රවයේ ඒ ඝන වෙන ශක්තිය අඩු වීමකුත් ඒ වගේම වායු කියනකොට ඒ අංශු එකට ඇලෙන ස්වභාවයේ ශක්තිය අඩු වීමක්. අන්න ඒක අපි ශක්ති ස්වභාවයක් කියලා කිව්වේ. මේ පඨවි ආපෝ තේජෝ වායු කියලා දෙයක් නැහැ කිව්වේ. ඇත්තටම නෑ. ඒ පඨවි ආපෝ තේජෝ වායු කියලා දෙයක් ඔබට හොයන්න හම්බ වෙන්නේ නෑ මේ ධර්මය අවබෝධ වෙනකොට. ඒකයි ප්‍රථම නිබ්බාන සූත්‍රයේ ඔබට මේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රථම නිබ්බාන සූත්‍රය ඔබට දකින්න ලැබෙනවා. න පඨවි න ආපෝ න තේජෝ න වායු කියලා. ඒකයි එහෙම දෙයක් නැහැ. මොකද මේ සේරම විඥානයේ මායාවටයි අවසානයේ හසු වෙලා තියෙන්නේ. මොකද මේක ඔබයි මේක දකින්නේ. මේක සිතකයි මේක කතාව කියන්නේ. මේක බාහිර කියන කතාවක් නෙමෙයි. ඔබේ සිතේ නිර්ණායකයක් ඔබ ඉදිරිපත් කරන්නේ. එතකොට එහෙමනම් ඒක සිතක විඥාණයට ගෝචර වෙලා තියෙන්නේ. එහෙමනම් විඥාණයට පඨවි ආපෝ තේජෝ වායු කියලා දෙයක් හිතුවට එහෙම දෙයක් නැහැ. විඥාන මායාවේ තවත් එක් රංගනයක් වෙනවා ඒක. ඒකයි මේ බාහිර අපි කතා කරන මහා භූත කියලා කියුවට ඒක මේ ධර්මය අවබෝධ කරගන්න අපි පාවිච්චි කළාට එහෙම දෙයක්වත් නෑ මහණෙනි කියන තැනට එනවා. ඒක කොහොමද වෙන්නේ? වෙන්නේ මෙන්න මේකයි.
දැන් ඔබ බාහිර ලෝකයේ ඇත්තක් නෙමෙයි කියලා දකිනකොට එතන ඔබ දකිනවා මෙතන බුදුන් වහන්සේ අජ්‍යත බහිද්දා කියන අන්ත දෙක පේනවනේ මේ ධම්මචක්කපවත්තන සූත්‍රය අනත්ත ලක්කන සූත්‍රය මුළු ධර්මයේම තියෙනවා කිව්වා අපි ඒකයි. ඒකේ ගැඹුර තේරෙන්නේ නැති නිසායි මේ අයට නිවන් මඟ වැහිලා තියෙන කිව්වේ ඒකයි. මේකේ මහා ගැඹුරක් තියෙනවා. ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ ගැඹුර හොයන්න බෑ ওই වචන දෙකකින්. මොකද මේකනම් බුදුන් වහන්සේ මුලින්ම ලෝකෙට දේශනා කරපු ඒ සිංහනාදේ ඒක මහා සිංහනාදයක්. පෙර නොඇසූ විරු දහමක් කියනවා නම් ඒක මේ ඔය කියන දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඔය කියන කතාව එකක් නෙමෙයි. ඒක පෙර නොඇසූ විරු එකක්. කිසි දවසක අහලා නැති දෙයක්. එහෙමනම් මේ දක්වා අහපු සියල්ලම බොරුවක් වෙනවා මේ අලුත් එක අහනකොට. ඒක මේකේ අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක. ඇත නැත කියන අන්ත දෙක. එහෙම නැත්නම් ඔබ ඔය ඇත නැත කියන අන්ත දෙක තියෙනවා කියලා ගත්තත් තරදී නෑ කිව්වත් තරදී කියන මෙන්න මේ අන්ත දෙකක් පෙන්වන එක තමයි අත්තිකිලමතානියෝගයත් කාමසුකල්ලිකානියෝගයත් කියලා ඔය වචන දෙකෙන් ලිව්වහම ඔක හොයාගන්න බැරි වෙනවා. නමුත් ඔය වචන දෙකේ තියෙනෙත් ඒකම තමයි. මොකද අත කියන අන්තෙත් නැත කියන අන්තෙත් අන්ත දෙකක් තියෙනවා. අන්තයක් තියෙන තැනක බුදුන් වහන්සේගේ ධර්මේ නැහැ. බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ ඒක මජ්ජේ ඥානං කියන තැන මධ්‍යම ප්‍රතිපදාවේ. ඒක ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් ඔබ ඔබට ගන්න හැකියාවක් තියෙනවා. මේ ධර්මයේ කුමක්ද කියලා. නැත්තම් ද්වේදසාකාරන් ත්‍රිපරිවට්ටම් ගන්නත් බෑ. අපි ඒක පෙන්වන්න පුළුවන්. ඒක ගොඩාක් ගැඹුරට යනකොට ඒක අසු වෙන්නේ. එතනට එන්නේත් නෑ කියන එක. එතකොට ඔබට මේ ධර්ම හොඳට ලියා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. මේක මුල ඉඳන් හරියට දැක්කොත් හරි කෝණයෙන් බැලුවොත් තමයි මේක අසු වෙන්නේ. ඒ ධර්මයේ අපිට ඕන කෝණයෙන් බැලුවා කියලා අසු වෙන්නේ ධර්මයේ ඊටම අදාළ කෝණකින් බලන්න ඕනි මහණෙනි කියලා බුදුන් වහන්සේම දේශනා කරන්නේ ඒකයි. අස්සලෝමක් සියක් කඩකට පැලෙන විදීත දුනුවායෙක් මහණෙනි එයත් විශ්වාස කළ හැකි මේ ධර්මය අවබෝධ කරනවා කියන එක නම් සුකර නොවේ කියන එක කියනවා. පහසු නෑ. මහමුද ඉදිකට්ටක් වැටලා තිබොත් එයත් හම්බු වෙයි හැකි. බුදුන් වහන්සේ දෙන උපමා අතිශයින් මේකේ තියෙන ගැඹුර පෙන්නනවා. නමුත් මේ ධර්මයේ දකින්නවා කියන එක ලෙසි නෑ. ඒක බුදුන් වහන්සේ අර දෙන හොඳම උපමාව තමයි උදෑසන හිමිදිරි පාන්දර තනාග දිය බිඳක දේ දුන්නක් යමෙක් දකීද ඒ ඊටම අදාළ කෝණකින් බැලුවොත් විතරයි මහණෙනි දැකිය හැකි වන්නේ කියන එක. ඒක ඊටාම වටිනවා ඒ වචන ටික. මොකද මේක එක එක කෝණ ඕන කෝණයෙන් බැලුවට නිවන් මඟ පේන්නේ ඊටම අදාළ කෝණයකටයි හසුවන්නේ. ඒක අපි මේ කෝණය ඔබට පෙන්වන්න තමයි මේ උපමා ගොඩාක් පෙන්වන්නේ. දැන් මෙතනදී අපි මේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මේ පැහැදිලි කරන කතාව ඊටාම නිවරදිව ඊටාම සංයමයකින් ඔබට ඉදිරිපත් කළා. මෙන්න මෙහෙමයි මේක සත්‍ය කතාව කියලා. මෙහෙමයි මේක සිද්ධ වෙන්නේ කියලා. එතනදී අපි ඔබට පෙන්නුවා මෙතන සංඥාව තමයි හේතු වෙලා තියෙන්නේ කියලා. අපි ඔබට පෙන්නුවා මේ මෙතන ගොඩාක් කාරණා එතනදී ඔබ දැක්කා ගියවර දේශනෙත් ඔබ අහන්නේ නැති ඊට කලින් දේශනෙත් අහන්නේ නැති දෙකම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සම්බන්ධයි. ඒකේ යථාර්ථයේ එළියට එන්නේ. බුදුන් වහන්සේ පෙන්නන්නේ සංඥාවයි හේතුව. සසරට හේතුව සංඥාවයි. සසරෙන් මිදෙන හේතුව සංඥා නිරෝධයයි. එහෙනම් මේ සංඥාව තමයි විඥාණය වෙන්නේ. එහෙනම් අපි මෙතන දකින්න ඕනි කෝණයක් තියෙනවා. මේ ධර්මයේ දැකිය යුතු තැනක් තියෙනවා. ඒ තමයි සංඥාව. සංඥා අபிසංකරණයක් තමයි බුදුන් වහන්සේ කියන්නේ මේ අපි ජීවත් වෙනවා කියලා කරන්නේ. අපි ආත්මීය ලෝකයක් හැදිලා තියෙන්නේ සංඥා අபிසංකරණය නිසා කියන එක. අපිට මේ සම්මුදය ඇත්ත වෙලා තියෙන්නේ සංඥා අபிසංකරණය නිසා කියන එක. සංඥා එක උප්පද්දති සංඥා එක නිරුද්ධති සික්ඛා එක උප්පද්දති සික්ඛා එක නිරුද්ධති. ඒතර සංඥාව තමයි මේ විපරිණාම වෙන්නේ. සංඥා අபிසංකරණය කියලා කියන්නේ නැවත නැවත සකස් වෙනවා. දැන් ඔබ කියනවා ඔබ දකිනවා පොතක්. දැන් මෙන්න මේක බලන්න දැන් ඔබ දැන් න්‍යායාත්මකව දින දේ ප්‍රායෝගිකව දකින ස්වභාවයේ අතර බලන්න මේකේ තියෙන ගැළපීම. ද සංඥා අபிසංකරණය කියන්නේ කුමක්ද? ඔබ දකිනවා පොතක්. දැන් මේ සිතක්. අපි දැන් මේ පෙන්නවා මහා භූත කියන්නේ සිතක හැදෙන දෙයක් කිය. අපි හිතන දෙයක් කියලා. අපි හිතනවා මෙතන ඝන, මෙතන ද්‍රව, මෙතන වායු කියලා. අපි ඉස්සෙල්ලා ඒක ඉවරයක් කරන්න ඕනේ. ඒතර මහා භූත කියන්නේ සිතක චිත්තයක්. විඥානේ මායාවට එන්නේ.
එතකොට විඥාන මායාව හැමතිස්සෙම ඇත්ත කරපු තැනයි බාහිර අන්තය තියෙන්නේ. බහිද්දා කියන අන්තේ. බාහිර ලෝකෙන් තමයි අපි මේක හොයන්න යන්නේ. අපි බාහිර ලෝකෙන් තමයි අපිට දැනෙන අරමුණු හොයන්නේ. නමුත් ඇත්ත කතාව නම් බාහිර ලෝකෙ නෙමෙයි ඒක තියෙන්නේ. තමන්ගේම චිත්තේ. එහෙනම් අජ්‍යත බහිද්දා කියන අන්ත දෙක බුදුන් වහන්සේ පෙන්වෙත් ඒකයි. බාහිර සත්‍යයක් නෙමෙයි කියන එක. අපි දෘෂ්ටිය කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ අපි රැවටෙන්නේ හැමතිස්සෙම බාහිරෙන් තමයි ඔක්කොම එන්නේ කියලා. නමුත් සේරම අපේ සිතේ හැදෙන්නේ. ඒකයි අජ්‍යත බහිද්දා කියන අජ්‍යත කියන අන්තේ. දැන් ජටා සූත්‍රය ගත්තත් අන්තෝ ජටා බහි ජටා ජටාහි ජටිතා ප්‍රජා. අන්න එතකොටත් ඔබට පේනවා. මේ අන්ත දෙක තමයි මෙතන ද්වේතාව. අන්ත දෙක. මේ මොන විදිහේ වචන කතා කරත් මේ දෙක අවබෝධ කිරීමයි නිවන් මඟ අවබෝධ කිරීම තුළ සිද්ධ වෙන්නේ. බාහිර ලෝකයේ ඇත්තක් නෙමෙයි කියලා දකින්න එක මේ සිත මේ හැදෙන මායාව දකින්න එක. එතකොට නාමයේ රූපේ කියලා ගන්නෙත් ওই දෙකම තමයි. එතකොට රූපේ නාමයේ එකතු වුණොත් තමයි රැවටෙන්නේ. විඥාන මායාවට හසු වෙන්නේ. නාම රූප පත්‍ය විඥානං කියන එකට එන්නේ ඔතනින්. එතකොට මේ හැම එකෙම මිදෙන්නේ මේ අවබෝධය තුලයි. සංකිතේ නිබ්බිදාය. එතනින් තමයි නිවන් දකින්නේ. එතකොට එයා බාහිර ඇත්ත කරගෙන ඉන්න කෙනෙකුට නිවන් මඟ වැහිලායි තියෙන්නේ. කොහොමත් එයා නිවන් දකින්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිකේ. සත්තුත් ඉන්නේ එතන, සියලුම ආගම් තියෙන්නේ එතන. ඒක ඉද බික්ඛවේ බික්කු මේ ශාසනය නෙමෙයි. ඒක පුබ්බේ අනුසුසේසු ධම්මේසු කියන ඒ පෙරණැසු විරු දහමක් වෙන්නෙත් නැහැ. ලෝකේ ඇත්ත කරගත්ත කෙනෙකුට එමයක් හම්බ වෙන්නේ නැහැ. එතනින් ඒක විසදෙනවා. එයා ලෝකේ ඇත්ත කරගත්ත කෙනෙකුට නිවන් මඟක් නැහැ. පළවෙනි බෞද්ධයෙක් වෙන්නෙත් නැහැ. බෞද්ධයා කියන්නේ භවය කියන්නේ ලෝකේ ඇත්ත වුණු කෙනා. එහෙනම් බෞද්ධ කියන්නේ ලෝකේ ඇත්ත කරගත්තේ නැති කෙනා. එයා බෞද්ධයෙක් වෙන්නේ නැහැ කවදාවත්. බෞද්ධයෙක් වෙන්න බෑ එහෙම. ඒකයි බුදුන් වහන්සේ ධර්ම දේශනා කළේ බෞද්ධයින්ට නෙමෙයි කිව්වේ. ඇයි ඒ? බෞද්ධයින්ට ධර්ම දේශනා කරන්න අවශ්‍ය නැහැ. ඇයි ඒ? බෞද්ධයා දන්නවා ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා. බෞද්ධ කියන වචනේ තේරුම ඒකයි. අද අපි එතනින්ම වැරවටිලා ඉන්නේ. අද අපි සංස්කෘතියක් තුළ අපි පරම්පරාවෙන් ගෙනාපු ආරයට ආපු උපැන්න සාහිත්‍යයේ නම දාපු බෞද්ධකමක් හදාගත්තා. එතකොට මොකද වෙන්නේ? අපි ඇත්තටම මේ නමට සුදුසු නැහැ. අපි ලෝකේ ඇත්ත කරගත්ත මිත්‍යා දෘෂ්ටික බෞද්ධ ආගමක් හදාගෙන තියෙනවා. ඒක බෞද්ධ වෙන්නේ නැහැ. බෞද්ධයාට ධර්මයේ දේශනා කළ යුතු නැහැ. ඇයි ඒ? බෞද්ධයා කියන්නේ අවබෝධ කරගන්න කෙනා. දැන් මේ අවබෝධ කරගත්ත නැති අය නමක් දාගත්තොත් මොකද වෙන්නේ? කවදාවත් මේක අවබෝධ කරගන්න බැරි වෙනවා. ඇයි ඒ? එයා හිතාගෙන ඉන්නවා එයා සම්මා දිට්ඨිකයි කියලා. බෞද්ධයා මිත්‍යා දෘෂ්ටිකයි. අද බෞද්ධයා මිත්‍යා දෘෂ්ටිකයි. ඒක නිසා තමයි එයාට මේ වචනේ අර්ථයවත් නැහැ. භවය කියන්නේ බාහිර ඔබ දකින සියල්ලම භවයටයි. එහෙනම් මේ භවයේ තියෙනවා කියලා ගත්ත තැනයි මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටික බෞද්ධයෝ ඉන්නේ කොහොමද? මේක අවබෝධ නැතිකම. දැන් මේ අවබෝධය තියෙන කෙනා කෙලින්ම දකිනවා එහෙනම් ධර්මය කියන්නේ කුමක්ද? කුමක්ද ඉද බික්ඛවේ බික්ඛු? එහෙනම් මේ ශාසනයේ බෞද්ධ දර්ශනය තුළ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු දර්ශනය කුමක්ද? ලෝකේ ඇත්තක් නොවන බව. ලෝකේ ඇත්තක් කියලා දකින තැන තියෙන මිත්‍යා දෘෂ්ටිය. එහෙමනම් ඔබ එතනින් ධර්මයේ දකිනවා. එහෙමනම් ඔබ එතනින්ම තමයි මේක ලියාගන්නේ. එතකොට ඔබ බාහිර අන්තේ පඨවි ආපෝ තේජෝ වායෝ ඔබ කතා කරන හැමදේම ඔය ප්‍රථම නිබ්බාන සූත්‍රය ගොඩාක් මේ සමාජ ප්‍රචලිත වෙන්න ඕනේ. අපි වැඩියෙන්ම දේශනා කරන්නේ හැම මොහොතෙම කියන්නේ අපි ඇත්තම ඔය සූත්‍රය ගන්නවා එළියට. ඒකට හේතුව ඒ ධර්මයේ නිවැරදිව එතනයි තියෙන්නේ. නිවැරදි විග්‍රහය තියෙන්නේ එතනයි. න පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසඤ්ඤං අතර න විඥානං අතර න අකිඤ්ඤතර න සන්න නාසඤ්ඤ නායන් ලෝකෝ මෙලොවක් නැහැ න පරලෝකෝ පරලොවක් නැහැ. ඔය මෙලොව පරලෝක කියන්නේ කුමක්ද? ඊගාව එක. දැන් අපි මේ ලෝකය ගැන කතා කරනවානේ. අපි කතා කරනවා මේක මනුස්ස ලෝකේ. මේක තිරියන් ලෝකේ. ඒ තිරියන් ලෝකෙත් මෙතන අපි පෙන්වන්නේ මනුස්ස ලෝකෙත් මෙතන ඒක සංකාරයක්. ඒක සංකාරයක්, සිතුවිල්ලක්. අයි තිරියන් සතා බල්ලා ඉන්නේ ඔබ ගාව නම් ඔබ ඉන්නේ මනුස්ස ලෝකේ නම් බල්ලා ඉන්නේ තිරියන් ලෝකේ නම් ඕ දෙකම තියෙන්නේ මෙතන නම් ඕක තියෙන්නේ හිතක. ඕක තියෙන්නේ ඔබේම හිතක. බල්ලාගේ හිතෙත් නෑ බලනකොට. එතකොට ඕක කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ඒක සංකාරයක් කියන්නේ ඒක කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ඇත්තටම ඔබ අපි මේ කතා කරන කිසිම අපි මේ පනවපු සම්මුති නාමයක් කිසිම වචනයක් බාහිර කොහෙවත් නැහැ. ඔබට ඒක පැහැදිලිනේ. අඹගහ කියන්නේ නැහැනේ අඹගහ කියලා. නාගා කියන්නේ නැහැනේ නාගා කියලා. පොත කියන්නේ නැහැනේ මම පොත කියලා. ඒක තවත් භාෂාවකින් ඒක වෙනස් වෙනවනේ. එතකොටත් ඔබට පැහැදිලි වෙනවනේ එහෙනම් මේ කියන එකක්වත් කොහොමවත් නැහැ කියලා. මේ කියන එකක්වත් කොහෙවත් නැහැ. ඒ සේරම සිතුවිලි. ඒ සේරම චිත්ත.
ඒ සේරම අපි දාගත්ත නම් අපි හදාගත්ත මේ සිතුවිලි ලෝකේ කොහොමවත් බාහිර නැහැ. ඒ චිත්ත ස්වභාවය තුලයි මේක ඔබට පෙන්වන්න යන තැන තමයි ශක්ති ස්වභාවය තියෙන්නේ කියන එක. මේ චිත්ත ශක්තිය කියන එක දැන් අපි කියන චුම්බක ශක්තිය කියලා ඒක නෙමෙයි. අපි කියනවානේ විද්‍යුත් ශක්තිය කියලා ඒකත් නෙමෙයි. අපි කියනවානේ තාප ශක්තිය කියලා ඒකත් නෙමෙයි. අපි කියනවානේ මේ එක එක ශක්ති වචන දදා කියනවානේ. ඔය එකක්වත් නෙමෙයි චිත්ත ශක්තිය කියන්නේ. හැබැයි එතන තියෙන්නේ එවැනිම ස්වභාවයක්. එවැනිම ශක්ති ස්වභාවයක් හටගෙන තියෙනවා චිත්ත ස්වභාවයක්. අන්නේ චිත්ත ස්වභාවය තමයි චිත්ත නියාමය කියන්නේ. ඒක ශක්ති ස්වභාවයක්. ඒක හටගන්නේ කොතනින්ද? දෘෂ්ටියක් තුලයි. ඒ ශක්තිය ස්පාක් වෙන්නේ නැති දෙයක් තියෙනවා කියලා ස්පාක් එකක් නිසායි. මේකේ බාහිර නෑනේ කිසි දෙයක්. අපි හිතනවානේ. ඔය ස්පාක් එක තමයි චිත්ත ශක්තිය. ඒකයි ද්වෛතානුපස්සන සූත්‍ර මාලාවක් බුදුන් වහන්සේ පෙන්නන්නේ. ඒකයි බුදුන් වහන්සේ පෙන්නන්නේ ඔබ දකිනවා නම් ඊටම වටිනවා මේ දියසුලියකට උපමා කරනවා. එක පැත්තකට අනිත් දැන් විරුද්ධ අංශ දෙකක් ගැටුනොත් තමයි දියසුලියක් හැදෙන්නේ කියලා. නාම රූප කියන අංශ දෙක කිසිම විටක දැන් රූපේ අපි කතා කරන මේ අන්ත දෙක නාමයයි මේ කිසිම වෙලාවක ඇත්තක් වෙන්නේ නැහැනේ. දැන් මේ රූපේ ඇත්තක් නෙමෙයි. දැන් රූපේ ගත්ත නාමය ඇත්තකුත් නෙමෙයි. දැන් මේ අපි කතා කරන ශබ්දේ නම් නාමේ. කොස්ගහ කියන සද්දේ. එහෙම නැත්නම් මේසේ කියන සද්දේ. පොත කියන ශබ්දේ නම් නාමේ. ඒක ඔබට දුරකථනෙන් කවුරු හරි කෝල් කරලා කියනවනේ ශබ්දයක්. මම මේ අම්මා කතා කරන්නේ පුතේ කියනවා කියමු. එතකොට පුතාට අම්මව මැවෙනවනේ. එහෙනම් පුතාට මැවුනේ රූපයක් නේ. එහෙනම් මේ රූපය ආවේ කොහෙන්ද? නාමේ කොහෙන්ද? එතකොට තමයි මේක තේරෙන්නේ. ඒක රූපේ හැමතිස්සෙම අපි කතා කරන්නේ බාහිර සාධකයක් අල්ලලා. එතකොට නාමයේ හැමතිස්සෙම කතා කරන්නේ චිත්ත සාධකයක් අල්ලලා. නමුත් මේ දෙක ඇත්තටම එහෙම දෙකක් නෙමෙයි. එහෙම දෙකක් නෑ. මේකේ තියෙන්නේ පටිච්ච සමුප්පන්න වීමක්. නැති දෙයක් මේකේ ඇත්තටම දැන් අපි තුමු ධන ඍණ කියලා නොගැලපෙන අංශ දෙකක්. එකට කවදා හරි එකතු කරන්න පුළුවන්. කවදාවත් එකතු කරන්න බෑ. එකතු වුණොත් මොකද වෙන්නේ? ඒක ස්පාක් වෙනවා. අන්න ඒක තමයි සිත කියන්නේ. තාම ගැඹුරුයි මේ කියන දේ. මේ සිත කියන එක කොහෙවත් පවතින එකක් නෙමෙයි. ඒක මේ ශරීරයේ තියෙන දෙයක් නෙමෙයි. ඒක මේ එළියේ තියෙන දෙයක්ුත් නෙමෙයි. මේක ඇවිල්ලා තනක් පනවන්න බෑ. මේක ශක්තිය තියෙන තනක් නෑ. අපි ඔබට ඒකට ගොඩාක් උපමා පෙන්නනවා. දැන් අපි ගත්තා එක වෙලාවක තරංග ශක්තිය කියන එක පෙන්නන්න. ඔය සර්කිට් එකකින් සිරස වගේ එකක් ඒක අහුවෙනවා මෙතන. ඒක යාපනයේත් අහුවෙනවා, ඇමරිකාවෙත් අහුවෙනවා, ඕන තැනක අහුවෙන්නේ කොහොමද? ඒ සර්කිට් එකටයි අහුවෙන්නේ. එනේ සර්කිට් එකයි මේක උත්පාදනය වෙන්නේ. අන්න ඒ වගේ මෙතන තියෙනවා මේක අපි නාම රූප ගැට ගැහෙන්නේ ආයතනයක් කරහා. ආයතනික ක්‍රියාවලිය තමයි සර්කිට් එක කියන්නේ. ඒතර ඇස කියන ආයතනික ක්‍රියාවලියක් තියෙනවා. ඇස කියන්නේ මස් සැහැ නෙමෙයි. එතන අපිට තියෙනවා විඳීමක්. අපිට ඒක මේක එකපාරම වේගෙන් සිද්ධ වෙනවා. අපිට එනවා විඳීමක්. අපිට එනවා චූන් එකක්. අපිට එනවා දැනීමක්. ඒකයි අපි ආත්මයක් කියන්නේ. එහෙම එකක් නෑ මේ කතාවේ. මේක අවබෝධ කරන්න හරි අමාරු වෙන්න පුළුවන්. නමුත් නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්ත මම මගේ ආත්මය කියලා දෙයක් මේකේ නෑ. ආත්මීය දෙයක් මේකේ නෑ. නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ කියන එකයි හරි. එතනට යන්න අමාරුකමක් තමයි මේ තියෙන්නේ. අපිට මේක වැහිලා තියෙන්නේ අපේම තියෙන මේ සිතුවිලි වලින්මයි. වෙන දෙයකින් නෙමෙයි. මේක හොඳට බැලුවොත් ඔබට පේනවා මේ සිතුවිලි තමයි. එතකොට මේ සිතුවිල්ලට මේක හිතන්න බැරි කමයි තියෙන්නේ. ඒකයි අපි ඥානාවදීෙන් දකින්න කියන එක හැම මොහොතෙම පෙන්නන්නේ. ඒකයි මේකේ සිතුවිලි තමයි මායාව. සිතුවිලි හැදිලා තියෙන්නේ නාම රූප ගැට ගැහිලා. නාම රූප ගැට ගැහෙනු දෙයකට මේ මායාවට බෑ නා ඒක අවබෝධ කරගන්න. ඒ සිත අවබෝධ කරන්න බෑ. ඒක අවබෝධ කරන්න වෙන්නේ ඥානයකට. එහෙනම් සිතුවිලි අභිභවාගිය දැනීම් පද්ධතිය අපි අවදි කරගන්නවා. එහෙනම් සිතුවිලි අභිභවාගිය දැනීම තමයි සිහිය නුවණ වඩනවා කියන්නේ. ඒක තමයි අපි යෝනිසෝ මනසිකාරයේ යථාභූත ඥාණයෙන් අපේ මේ ඥානයයි අවදිවන්නේ. යථාභූත ඥානයි කියන එක දකින්න. මේ ඥානය අවදි කරගන්න ඕනේ. ධම්ම චක්කුසේ පහළ වෙනවා කියන්නේ අන්න ඒකටයි. ඒක ඊටාම වැදගත්. එතනට තමයි මේ අවබෝධය ඇති වෙන්නේ. සිතේ මායාව බොරුව දකින්නේ ඥානයයි. ඥානය අවදි වීමයි ඔබගේ නිවන් මඟ විවර වෙන්නේ. හැබැයි ඥානය අවදිවන්නේ නාම රූප දෙක ගැට ගැහෙන්නේ නැති බව දකින තැනින්.
නාම ඔබට සිතට එන අරමුණනේ මේ සිත කියලා වෙන දෙයක් නෑනේ මේ එන අරමුණුනේ තියෙන්නේ. එතකොට මේ අරමුණ බාහිර තියනවා කියලා ගත්තොත් ඒක බාහිරට පතිත වුණොත් පතිතිත විඥානයේ බවට පත් වුණොත් ඔබ රැවටිලා ඉන්නේ. ඔබ සැප විඳිනවා දුක් විඳිනවා ඔබ හැමදේම ඔබට හම්බ වෙනවා රාග දේශ මොහ සිත් හම්බ වෙනවා. තණ්හාව එතනම ඇති වෙනවා. සමුදය එතන තියෙනවා. ඒ සමුදය හටගන්නේ ඔබ මේ රැවටීම නිසා අවිද්‍යාව නිසා. සමුදය හටගන්නේ එතකොට මේ එන අරමුණ මේ මොහොතට එන අරමුණයි සිත කියන්නේ. සිත කියලා වෙන දෙයක් නෑ. ඒක මේ එන අරමුණේ සත්‍ය දකින්න තැනයි නිවන් මඟ තියෙන්නේ. එතකොට මේ මොහොතේ එන අරමුණ ඔබ සත්‍ය දකිනවා නම් ඒක සිතින් එන්න පුළුවන්. ඒක චක්කු විඥාණයෙන් එන්න පුළුවන්, සෝත විඥාණයෙන් එන්න පුළුවන්, ගාන විඥාණයෙන් එන්න පුළුවන්, ජීව විඥාණයෙන් එන්න පුළුවන්, කාය ප්‍රාසාද විඥාණයෙන් එන්න පුළුවන්. ඊට අමතරව මේක මනෝ විඥාණයෙන් එන්නත් පුළුවන්. මේ අරමුණ ඔබ යාව ජීවත් කරලා තියෙනවා ආත්මයක් හදලා තියෙනවා. මේ මේක වේගෙන් හැම මොහොතම සිද්ධ වෙන සිද්ධියක්. නවතින්නේ. ඒක අනවරත සසරක කියන්නේ මේ සිතුවිලි සංසාරේ දකින්න ඕනේ. අනවරත සසර කියන්නේ සිතුවිලි සංසාරේ. ඔබ හිතනවා නම් මේ මෙරි යන එකට ගැට ගැහුවොත් ඔබට මේ අකාලික ධර්මයේ හම්බ වෙන්නේ නැහැ. ඔබට සාන්දිටික ධර්මයේ හම්බ වෙන්නේ නැහැ. එහෙනම් බුදුන් වහන්සේ කියන සාන්දිටික අකාලික ඒපස්සික ඕපනයික ධර්මයක් ඔබට හම්බ වෙන්නේ නැහැ. ඕක තව ආත්ම වලට ගැට ගා ගියොත්. එතන නෙමෙයි මේක හම්බ වෙන්නේ. මේක හම්බ වෙන්නේ මේ ක්ෂණික සිතේ උදේවැය දකින්න කෙනාට. මේ මොහොතේ හට ගන්න සිත ඇති වෙන නැති වෙන එක දකින්න කෙනා සිත් බැල්ම දකින්නවා. අන පුබ්බේනවාසානුස්සති කියන්නේ මේ සිත් වැල් දකින්නේ. එතනම තමයි චුතු උප්පත්ති මේ සිත අටගෙන නිරුද්ධ වෙන ඥානෙ එතන දකින්නවා. ඒතකොට ඒ දකින්න කෙනාට තමයි මෙතන ත්‍රිවිද්‍යාව පහළ වෙන්නේ. මේ ඥාන අවදි වෙන්න ඕනේ. ඒ දකින්න කෙනාට තමයි ආසවක්ඛ්‍යා ඥානෙ පහළ වෙන්නේ. මේ ආසවක්ඛ්‍යා ඥානෙ පහළ වෙන්නේ මේ තමන්ගෙම අතුලාන්තයේ සිද්ධ වෙන මේක දකින්න තැන සත්‍ය දකින්න තැන ඒ සියල්ලම මේ තිබුණු අර ආත්මීය ස්වභාවයේ හරය ඒ රාගයේ දිය වෙලා යන එකයි විරාගය කියන්නේ. ඒකයි නිබ්බිදාන්ති විරාගාන්ති කියන තැනට ආසවක්ඛ්‍යා ඥානෙනුයි ඔබට අවදි වෙන්නේ. එතනින් ඔබ නිවන් මාර්ග විවර කරගන්නේ. එතනින් ඔබ නිවන් දකින්නේ. ඒක සිතුවිල්ලෙන් නෙමෙයි නිවන් දකින්නේ. සිතුවිලි කතාව ඉවර වෙනවා ආර්ය භූමියට එනකොට. සිතුවිලි කතාව තියෙන්නේ සත්පුජ්‍යලයින්ට. සත්පුජ්‍යලයින් කියන පණවන්නේ සිතුවිලි වලටයි. සත්පුජ්‍යල සිතුවිලි වලට පැනෙව්වට සත්පුජ්‍යල අභිභවගිය තන ආර්ය කියන තන සිතුවිලි පණවන්න බෑ. එතන සිතුවිලි නැහැ. එතන තියෙන්නේ ආර්ය භූමියේ ස්වභාවයේ සිතුවිලි වල හැම සත්‍ය දකින්න එකයි. සිතුවිලි මායාවට නොරවටීමයි. ඒකේ සත්‍ය දකින්න තැනයි සිත සිතින් මිදුණු තැනයි 이르දිමේ ස්වභාවයට ඔබ එන්නේ. ක්‍රියාසිතට ඔබ එන්නේ. කර්මයේ පණවන්න බෑ. එතන කර්ම විපාක පණවන්න බෑ. නමුත් මේක මේ මොහොතේමයි ඔබට සිද්ධ වෙන්නේ. මරලා ගිහින් උපදින එකක් නෙමෙයි. මේක මේ මොහොතේම සත්‍ය ඔබට අවබෝධ වෙනකොට මේ මොහොතේම ඔබගේ ඇත්තම සාන්ත සුවේට මනසේ ස්වභාවයටපත් වෙනවා. එයයි ලෝතුරු සුවේ. ආර්යයන් වහන්සේලා කියන්නේ මේ එහෙම ඔබ එහෙම හිතුවට එහෙම නෙමෙයි. මේ මොහොතේම ඔබේම පරිවර්තනයක් ඔබමයි ආර්යයන් වහන්සේ වෙන්නේ. ඔබමයි සෝවාන් වෙන්නේ. මේ සත්‍යයට එන කෙනා මේ අරමුණේ සත්‍ය දකින්න තැනයි ඒ පරිවර්තනය වෙන්නේ පටිසෝතේ කියන්නේ ඔබ සාමාන්‍යයෙන් බාහිර රැවටිලා ඔහේ යන ගමන අනුසෝතේ. නමුත් මේකේ සත්‍ය දකින්න තැනයි පටිසෝතේ කියන්නේ. එතනයි ඔබගේ මේ අවබෝධය ඇති වෙන තැන. මෙන්න මේක තුල තමයි සිද්ධ වෙන්නේ සංඥාව සුකුම වෙන එක. මේක තුල තමයි මේ එකකට එකක් සම්බන්ධ නොවුණු ඒ ක්‍රියාදාමයන් කීපයක් සිද්ධ වෙනවා. එකම දෙයයි ඔබ කරන්න තියෙන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න එක. සිතට එන අරමුණේ සත්‍ය දැකිලා ඒකෙන් මිදෙන තැන කොච්චර දේවල් සිද්ධ වෙනවද? එක පැත්තකින් තමන්ගේ සංඥාව සුකුමත්වයේ කරා යනවා. ඒ පැත්තෙන් තමන් සුගති පරායන වෙලා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පැත්තටයි හැරෙන්නේ. මේ යට භූමිය වලට පණවන්න බැරි වෙනවා සංඥා සුකුම වෙනකොට. ඒක සිද්ධ වෙන්නේ මේ සිතේ සත්‍ය දකින්න තැනයි. අපි කියවනේ සිත පිරිසුදු වෙන තැනයි පින සිද්ධ වෙන්නේ. එතකොට ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කියන එක කොහොමද අපි මේ ශාසනයේ ඉදබික්ක වේ බික්කු මේ ශාසනයේ කොහොමද පින්දාම් කරන්නේ? එතකොට තුන්සිත පහදව පින්දාම් සිද්ධ වෙනවා කියන්නේ රාග දේශ මොහ ඇති නොවන සිතකින් පින්දාම් වෙන්නේ. එතකොට මේ ඇත්ත දකින්න කෙනා සිතේ ඇත්ත දකින්න කෙනා සිතේ යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනා යථාභූත ඥානෙ තියෙන කෙනා ඒ කෙනාට තමයි පින් කරන්න පුළුවන්. අනිත් කෙනා කොච්චර මොන දේවල් කරන්න ගියත් මිත්‍යා දෘෂ්ටික භූමියේ පින්දාම් කියනව සිද්ධ වෙන්නේ නැහැ. ඒ කරන්න ගියාට ඒකත් මිත්‍යා දෘෂ්ටියක්මයි. ඒකත් සසර ගමනටයි හේතු වෙන්නේ. සසර ගමන කියන්නේ මේ ලෝකවල ඉපදී යන ගමනක්.
නමුත් මේ සේරම සත්‍ය අවබෝධ වෙන විට එයා බාහිර මේ එන අරමුණේ තමයි සත්‍ය දකින්නේ. එතකොට එයා ඒක බාහිරට ගැට ගහන්නේ නැහැ කියන්නේ. එයා ඒක සිතිනුත් මිදෙනවා කියන්නේ. එයාගේම සිතේ තියෙන අර ඝනත්වේ, තණ්හාවේ ඝනත්වේ, ලෝභයේ, ද්වේෂයේ තියෙන තණ්හාවේ ඝනත්වේ දිය වීගෙන යනවා. ඒක ආසවක්ඛ්‍යා ඥානෙ පැත්තටයි අසු වෙන්නේ. අන්නේ දිය වෙන ස්වභාවය තමයි ඔබගේ සංඥාව සුකුම වෙන නියත සම්බෝධි පරායන වෙනවා කියන්නේ. එහෙම නැත්නම් ඔබ කිසිදා දුගතියකට වැටෙන්න හේතු නැහැ මේ සංඥාව සුකුම වෙලා යන ගමනේ. සංඥා අபிසංකරණය කියන්නේ මෙන්න මේකයි. දැන් ඔබගේ සිතට එන අරමුණ බාහිර ඇත්ත කර ගත්තොත් මොකද සිද්ධ වෙන්නේ? අපි හිතමු දැන් ඔබ පොත දකිනවා. අපි නිතරම කියන උපමාවනේ පොත දකින එක පොත ඇත්ත වුනහම ඒ පොත හොඳ පොතක්, ඊට වැඩිය හොඳ පොතක් මට ඕනේ, මේ පොත මට හරියන්නේ, මේ වගේ පොත් මං ගාව තියෙනවා. මෙන්න මේ අபிසංකරණේ එක සංඥාවෙන් සංඥා ගොඩක් මවනවා කියන එකයි. එක සංඥාවෙන් සංඥා ගොඩක් මවනවා. මේකයි අபிසංකරණය. මේකම තමයි ඔබ ජීවත් වෙනවා කියන්නේ ආත්මය කියන්නේ. මේ පොත කලින් තිබුණු පොත, මේ පොත් තියෙනවා, මේ මම ඉන්නවා, මේ මට ආත්මයක් තියෙන ඔක්කොම ඔය චිත්තේ ඔක්කොම හැදෙනවා. ඔය අபிසංකරණ චිත්තේ ඔක්කොම හැදෙනවා. ඒකයි රූපං රූපත්තය සංකතං අபிසංකරෝති, වේදනා වේදනත්තය සංකතං අபிසංකරෝති, සංඥා සංඥත්තය සංකතං අபிසංකරෝති, සංකාර සංකාරත්තය සංකතං අபிසංකරෝති, විඥාන විඥානත්තය සංකතං මේ හැම එකකම මෙවැනි සිද්ධියක් සිද්ධ වෙනවා. විඥානේ පවා අபிසංකරණයක් ලක් වෙනවා. සංඥා අபிසංකරණය නිසාමයි මේක වෙන්නේ. සංඥා සුකුමත්වයේ කරා යන ගමනයි නිවන් මඟ කියලා බුදුන් වහන්සේ මනාකොට පෙන්නනවා. විවේකත ප්‍රීතිසුඛ සුකුම සත්‍ය සංඥාව ඒ සික්ඛා එක උපද්ද සික්ඛා එක නිරුද්ධති කියන තැනින් තමයි බුදුන් වහන්සේ පෙන්වන්නේ මේ ධ්‍යාන පවා මාරු වෙන්නේ. ප්‍රථම ධ්‍යානෙන් ද්විතීක ධ්‍යානෙට යන්නේ සංඥා අபிසංකරණය නිසා කියලා බුදුන් වහන්සේ පෙන්වනවා. ද්විතීක ධ්‍යානෙ තෘතීක ධ්‍යානෙට යන්නේ සංඥා අபிසංකරණ නිසා කියලා පෙන්නනවා. ඒ සංඥාව සුකුම වෙන තැනත් එතන අபிසංකරණයයි තියෙන්නේ. නමුත් සංඥා වෙනස් විපරිණාමයේ තියෙන්නේ. නමුත් මෙතනදි සිද්ධ වෙන්නේ ඒක යන්නේ නිවන් පැත්තට. ඒක යන්නේ සුකුම වෙන පැත්තට. නමුත් මෙතන ධර්මයේ අවබෝධයක් නැතුව මේ ගැන අවබෝධයක් නැතුව යන කෙනා පාවි ඉන්න තැනකට මත් වෙනවා. නසන්නා නාසඤ්ඤා කියන පැතිවල සංඥාව නොදැනෙන තැනටම යනවා. ඒක යන්නේ මේ බ්‍රහ්මන භාවනාව තුල ප්‍රාණායාම තුල. එතන සංඥා සුකුම වෙනවා තමයි. නමුත් ඒක තුල නිවනක් නැහැ. එයා ඒ නිවන් මාර්ගය දන්නේ නැති කෙනෙකුට මේක කරන්න බෑ. මේකට අවබෝධ ඥානය අවශ්‍යයි. ඒක නිසාමයි බුදුන් වහන්සේ කියන්නේ දර්ශන ඥානය කියනගෙන සත්‍ය ඥානය නැතුව කෘත්‍ය ඥානයට එන්න බෑ කියලා. සත්‍ය ඥානය අවශ්‍යමයි. ඒ කියන්නේ ලෝකේ බොරුවක් කියලා දකින්න එක, මේක සිතක හැදෙන කියන දකින්න එක, මේකේ සත්‍යයක් නැති බව දකින්න එක, මේකේ සංඥාව ඒක නිසයි මෙහෙම වෙන්නේ කියලා දකින්න එක. අන්න ඒව සත්‍ය අවබෝධය තියෙන කෙනාට විතරයි ඒ සංඥාව අවබෝධය තියෙන කෙනා ආසවක්ඛ්‍යා ඥානයයි ඒ කෙනාට අරමුණු වන්නේ. ඒ කෙනා ඥානය අවදි වෙනවා. ඥානයන් කොහොමත් අවදි වෙනවා. ඥානයන් තුල තමයි මේ වේදයේ තුලත් පෙන්වන ඍෂිවරු පවා ඥානයන් අවදි වීම තුල විශාල ශක්තියක් උපදිනවා. ඒක තුල තමයි ඒ ඕන පැත්තකට හරවන්න පුළුවන්. නමුත් ඒකම නිවන් මාර්ගට හරවන එක තමයි බුදුන් වහන්සේ කරන්නේ. බුදුන් වහන්සේ තමයි ආසවක්ඛ්‍යා ඥානෙ ලෝකෙට හඳුන්වලා දෙන්නේ මේකයි විපස්සනා භාවනාව තුලයි තියෙන්නේ කිය. විදර්ශනා භාවනාව බුදුන් වහන්සේමයි හෙලි කරන්නේ. ඒක තුල බුදුන් වහන්සේ පෙන්නනවා මේ ආශ්‍රව කෙලෙස් ෂය වෙන තැන නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති කියන ගමන මේ විරාගයට යනවා. ඇලෙන්නේ නැහැ. සංඥාව දිය වෙනවා. මේක තව යන්නේ නැහැ. අන්න එතන බුදුන් වහන්සේ සංඥා වේදේති නිරෝධය පෙන්නනවා. අන්න එතනයි නිවන තියෙන්නේ. සංඥාව තමයි ඔබට මේ දේවල් පෙන්වන්නේ මේ දේවල් තියෙනවා කියලා. මෙතන නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ ආත්මයක් තියෙනවා, ජීවයක් තියෙනවා, ලෝකයක් තියෙනවා කියනවා නම් එතන නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ නැහැ. එතන එතකොට නිමිති තියෙනවා. එතන අනිමිත්ත කියන්නත් බෑ. එතන අනිමිත්ත ශුන්‍යත අප්‍රණීත ප්‍රණීත වෙනවා. එතකොට අප්‍රණීත වෙන්නේ නැහැ. එහෙමනම් මෙතන තියෙන්නේ නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ. ඒ කියන්නේ සංඥා සුකුමත්වයේ තුල හොඳින්ම ඒක ඥානෙට හසු වෙනවා. මෙතන ශුන්‍යතාවයට යනවා කියන එක. මේ ජීවයක් නැහැ කියන එක. සිතක් කියලා එකක් නැහැ කියන එක. ආත්මයක් කියලා දෙයක් නැහැ කියන එක. ලෝකයක් කියලා දෙයක් නැහැ කියන තැනින් තමයි මේ පැත්ත බිඳ වැටෙන්නේ. මේ සේරම සිද්ධ වෙන්නේ ලෝකයක් නැහැ කියලා දකින කෙනාට විතරයි. ලෝකයක් නැහැ කියලා දකින තැන අපි ඒකයි පෙන්වුවේ සෝතාපන්න වෙන තැන කියලා. ඒක පෙන්වුවේ සෝතාපන්න මාර්ගයේ කොතනද? සෝතාපන්න මාර්ගයේ ප්‍රතිපදාව කොහොමද දකින්නේ? සිතට එන අරමුණේ කොහොම දැක්කොත්ද සෝතාපන්න වෙන්නේ?
ඒ වුණා අපි ඒක තමයි පෙන්වන්නේ මෙතන සෝතාපන්න සමාධියක් තියෙනවා. සත්‍ය දකින්න සමාධිය. සෝතාපන්න සමාධිය. එතනම අපි පෙන්නවා මෙතන සකදාගාමි තැන ඇලෙන ගැටෙන තීව්‍රතාවයේ දිය වේගෙන යන තැන. එතන අනාගාමි තැන පෙන්නවා සිත කියන එක බොරුවක් කියලා දකිනවා. සිතම මේ හදන දේ සිතම මායාව හැදෙන හැටි දකිනවා. ඒ සිත කියලා දෙයක් නෑ සබහාදාමි සංසිද්ධියක් බව දකිනවා. සිත කියලා දෙයක් කොහෙවත් හම්බ වෙන්නේ නෑ. එතකොට පිනවන්නවත් එහෙම දෙයක් ආත්මයක් එහෙම දෙයක් කොහෙවත් හම්බ වෙන්නේ නෑ. මොකද අපි මේ චිත්තය කියන එකෙන් අපි දැක්ක පොත කියන එක සිතක පොත් කියලා දෙයක් තියනවද? නෑ. බාහිර පොත් කියලා දෙයක් තියනවද? නෑ. දැන් පොත් කොහෙද තියෙන්නේ? පොතක් නෑ. එතකොට මොකද ඒකයි මෙතන අනිමිත්ත වෙන්නේ. මේක අනිමිත්ත වෙනකොට මේක අප්‍රණීතයි ශුන්‍යතයි. දැක්කද ඔබ? සියල්ල මිදෙන තැන. මේකයි සංදිස්ථානයේ ආර්ය භූමියට. මේකයි මිත්‍යා